තිසරණ සහිත පංචශීල සමාදන් නමස්කාරය කියමු. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි Titiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Saranagamanaṁ sampunnam Pānātipātā vēramaṇī sikkhapadhaṁ samādhiyāmi Adinādhānā vēramaṇī sikkhapadhaṁ samādhiyāmi Kāmesu miccācārā vēramaṇī sikkhapadhaṁ samādhiyāmi Musāvādā vēramaṇī sikkhapadhaṁ samādhiyāmi Surāmēraya majjapamā dattmāna vēramaṇī sikkhapadhaṁ samādhiyāmi Tisaranena saddhiṃ pañcasīlaṃ dhammaṃ sādhukaṃ surakkhitam kattvā appamādena sampādeti තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසා පූජා කරන ලද මල් පහන් සියලුමාගේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ අමාමෑණියන් වහන්සේ දෙසාම පූජා කරදී පූජා නොවේවා කියන අදහසින් මා සමග පූජා ගාථා කියන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති බුද්ධ රතනං යාවනිපාං සරණං ගච්ඡාමි ස්වාකාතෝ භගවතා Sanditthiko akaliko ehi passiko opanayiko Pajjhatam veditam
ධම්මරතනං යාව නිභානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතු සාවක සංඝෝ ආමුනියෝ ආමුනියෝ දක්ඛිනියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝ රතනං යාව නිභානං සරණං ගච්ඡාමි වන්ධාමි චේතියං සබ්බධාමි ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සතරං සදා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි වන්නගන්ධ ඒකං කුසුම සම්පසි පූජයාමි මුනින්දස්ස ශ්‍රීපාද සතෝ සුගන්ධිකාය වදනං අනන්ත ගුණං සුගන්ධිනාහං ගන්ධේ පූජයාමි නත්ති මේ සරණං බුද්ධෝ මේ සරණං වරං ඒකේන සත්‍ය වච්චේන හෝතු මේ ජයමංගලං නත්ති මේ සරණං ධම්මෝ මේ සරණං ඒකේන සත්‍ය වච්චේන හෝතු මේ ජය මංගලං නත්ති මේ සරණං සංඝෝ මේ සරණං ඒකේන සත්‍ය වච්චේන හෝතු මේ ජය මංගලං සාදු 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्तदं धम्म श्रवण कालो अयं बधन्ता धम्म श्रवण कालो अयं बधन्ता धम्म श्रवण कालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स धम्मं चरे सुचरितं नन्दुश्चरितं चरे धम्मचारी सुखं सेति अस्मिन् लोके परं विच පින්වත් මාතාවකගේ තෙමස් පූර්ණ පින්කම නන්දා අමරසේකර පින්වත් මාතාවගේ තෙමස් පූර්ණ පින්කම සහභාගී වන සිටින මේ පින්වත් කළ අමරසේකර පින්වත් ඇතුමා ප්‍රධාන
උදරුණු කුලියා හැනවලු මේ හැම දිනම අපේදී වෙන්නේ හැම දිනම සහයාති හිතවතුන් නැතුනවා ඕම කරුණාවෙන් සිහිපත් කරනවා ධර්ම දේශනා කුසලයක් අත්පත් කරගෙන යම් සසරක් වේදී සසර පැහැපත් වෙන්නේ ආලෝකවත් වෙන්න කියලා එනන්ද අමරසේකර පින්වත් අම්මාට මෑණියන්ට තමයි ඥාතිවරයාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බණ අහන වෙලාවයි කියලා කල්පනා කරනවා. මේ බණ පදයක් අහලා අපේ ජීවිතේ ඒ අම්මා වෙනුවෙන් මේ පින්කම් සිද්ධ කරලා අප යම් අදිෂ්ඨානයක ධාර්මික ජීවිතයක ආරම්භයක් සිද්ධ කරගත්තොත් අලුත් ඒ ධර්මයේ ජීවිතේ පුරුදු පුහුණු කරගන්න තාක්කල් හැම දවසකම එතුමියට සසරින් පින් ලැබෙයි සසර සුවපත් විශේෂයෙන් අප මුලින්ම මතක් කළ යුතුයි පින්වත් නන්දා අමරසේකර මැතිණිය කියලා කියන්නේ පෞද්ගලිකව අපේ ජීවිතවලට හරිම ආලෝකයක් වෙච්ච පින්වත් අම්මා කෙනෙක් හැටියට අපි බොහෝම තුන් සිතින්ම ගරු කරන අම්මා කෙනෙක්. ධර්මයේ සම්මුති ධර්ම පමණක් නෙමෙයි පරමාර්ථ ධර්ම පිළිබඳව පවා ඕම සදහැ සිටි ධර්මයේ අහපු ධර්මය මග යන සියලු දෙනාටම උදව් කරපු පිරිස. මේක දසවස් කීපයකට පෙර දසවස් දෙකකට පමණ පෙර තුමී අපට මුණ ගැහෙන්නේ අපි කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට ධර්මයේ පුරුදු පුහුණු කරන කාලේ ඉතින් මට ලැබුණ එක අවස්ථාවක් තුමිය ඒ පවුලේ පිරිසක් සමග අනුරාධපුර බෝධි මහන්සිය චෛත්‍යරාජයන් වහන්සේ වැඳ ගන්න වැඩම කිරීම සඳහා මම රුවන්වැලි මහා සෑය දිහා බලාගෙන ධර්ම කරුණක් දේශනා කළා. මේ චෛත්‍යය හැදිලා තියෙන්නේ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම උදෙසා වන මන්තෙක් පාදන විදියටයි කියලා අනුශාසනා කළා. ඈතින් රුවන්වැලි සෑය බලන්න. මේ පරමාදර්ශී ධර්මයට අහුම්කම් දීගෙන හිටපු එතුමියත් ගරු කරන ඒ ස්වාමීන් වහන්සේලාගේ නම් සඳහන් කරමින් උන්වහන්සේලාත් මේ වැනි පරමාර්ථ ගැඹුරු ධර්මයක් දේශනා කරනවා. අපේ හාමුදුරුවන්ට පොඩ්ඩක් ඇවිල්ලා හරිද කියලා බලන්න කියලා, හොඳද කියලා බලන්න කියලා කිව්වා. අර තාමත් ඒ අවස්ථාව මතකයි. ඒ අවස්ථාව බොහොම උතුම් අවස්ථාවක්. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරලා එතනින් බැහැලා රුවන්වැලි සෑය වන්දනා කරන්න යන අතරමඟදී තමයි කොටසෙදි තමයි මේ කාරණේ මට ප්‍රකාශ කරන්නේ. මේ මොහොතේදී මම අදිෂ්ඨාන කරගත්තා. මොකද්ද මේ පරමාර්ථ ධර්මය කියලා තවත් ගැඹුරින් හොයන්න ඕන කියලා. ඒ පසුව ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම සඳහා දහම් පොත්පත්, දහම් කැසට්, CD ආදී බොහෝම උනන්දුවෙන් අපිට නම් කරලා සකසලා ලබා දෙමින් ඒ අම්ම බොහෝම උත්සුක වුණා අපිව දහම් මාර්ගයට යොමු කරන්න, භාවනා මාර්ගවලට යොමු කරන්න. අපි විවිධ භාවනා මාර්ගවල සිටියා. අපිත් යම් කිසි අතරමං වීමක සිටියා. නමුත් විශේෂයෙන් ජීවිතයේ අවදි කර ගැනීම සඳහා හොඳ මානසික ප්‍රයත්න සඳහා අපට ඇඟිල්ල දිගු කරලා යම් මාවතක් පෙන්වූ උතුම් අම්මා කෙනෙක් හැටියට
අපේ නන්ද අමරසේකර පින්වත් අම්මාට අපි ජීවිතේ දරහම් කුසලයේ වශයෙන් රැස් කරන සියලුම පින් බල අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමේගේ සසර සපවත් වෙන සසරක් වේලා. එහෙම නැත්නම් ඒ ආකාරයෙන් සසර නිවි සැනසෙන්නට මේ පුණ්‍යානුමෝදනාව වේවා. පන්සලක් වගේ ධර්මයෙන් නිරන්තරයෙන්ම ආලෝකවත් වන නිවසක් ගෞරවනීය පවුලක් තමයි මේ පින්වත් කුඩුගම්පොළ මේ නිවස. මේ නිවස දුවා දරුවන්ට මේ පින්වත් මැතිතුමන්ද සියලු දෙනාම දහම් මගට යොමු වුණු පිරිසක්. ධර්මයේ පිළිබඳව ආසන සාකච්ඡා කරන පිරිසක්. සම්මුති ධර්ම පමණක් නෙමේ ලෝකෝත්තර ධර්ම වශයෙන් වඩා දියුණු පමුණු කර ගැනීම සඳහා තමන්ගේ නුවණ මනස යොමු කරපු නිවසක්. ඒ නිසා වෙන අපි දකින්නේ ඊටාම පරමාදර්ශී පවුලක් ඇතුළත. ඒ වගේම නන්ද අමරසේකර පින්වත් මැතිණිය කියලා කියන්නේ බොහෝ දෙනාට බොහොම කරුණාවෙන් දයාවෙන් නිරන්තරයෙන් කතා බහ කරපු කෙනෙක්, ආමන්ත්‍රණය කරපු කෙනෙක්. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට අපමණ ශ්‍රද්ධාවක් ගෞරවයක් තිබුණු කෙනෙක්. සමහර විටක ස්වාමීන් වහන්සේ ළමකට පොඩ්ඩක් හරි කරදරයක් අපහසුාවක් වෙයි කියලා සමහර වෙලක දුරකථන ඇමතුමක් පුරා බොහෝම පරිස්සමෙන් ගන්න කල්පනා කරන අවසර ඉල්ලන බොහොම ශ්‍රද්ධාවන්ත අම්මා කෙනෙක් හැටියට ඉදිරියට සිටිනවා. ඒ ආදර්ශය දුවා දරුවන්ට ඒ වගේම බොහෝ දෙනාට ආදර්ශමත් ජීවිතයක් කියලා අපිට අගය කරන්නට පුළුවන්. ජීවිතයක් ඇතිවෙන දැහැමින් ජීවත් වන අතර අන් අයටද ඵල ප්‍රයෝජන වන අන්දමින් දහම් මගට අන් අය යොමු කරමින් තමනුත් ධර්මයේ තුල හැසිරෙමින් යමෙක් ජීවිත ගත කරනවද ඒ ඇත්තන්ගේ දෙලව ජීවිතයේ ඒකාන්ත වශයෙන්ම සතුටුමත් වෙනවා. අපි පිළිතුරු කල්පනා කරලා බලන්න ඕන දහමෙන් අපට කියා දෙන පණිවිඩය. මේ පණිවිඩය අවදි කළේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කවුද මේ සත්වයා කියලා කියන්නේ? මොකටද මේ මනුෂ්‍යාත්මයක් අපි ලබාගෙන තියෙන්නේ? ඒ මනුෂ්‍ය ආත්මය තුළදී අපි පවතින ජීවිතය තුළ අර්ථය කුමක්ද? ඒ අර්ථ වඩා පූර්ණ කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය කුමක්ද? ජීවිතය නම් යනු කිමයි කියලා සොයන්නට අපිට මාර්ගය දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ. අපි ඒක සරලව හඳුනාගෙන ඇති. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා සරලව කල්පනා කරලා ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මෙයයි කියලා බොහෝම සරලව ලේසියෙන් යමෙක් ප්‍රකාශ කරනවා ඇති. නමුත් ඒක නෙමෙයි පින්වත්නි සත්‍යය. තථාගතයන්න් වහන්සේ මෙලොව වශයෙන් අපිට දුක් දුම්නස් දුරලා ජීවත් වන අවබෝධය පහළ කරගන්න මන්ත්‍රෙත් දෙන්නවා. අප ළඟ තිබෙනා වූ අවිද්‍යාව සහගත මෝහ සහගත කෙලෙස් එහෙම නැත්නම් මානසික ධර්ම දුරු කිරීම සඳහා අනුශාසනා කළා. සිත විරිඟුවක් වගේ සංඥාව විරිඟුවක් වගේ මේ සංස්කාර ධර්මයෝ එකම විරිඟුවක් වගේ මේ සංස්කාරක ධර්මයන්ගේ නිදහස් වීමම සැනසීමයි කියන අනුශාසනා නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මාතෘකා කරන ලද ගාථාවේ අර්ථයත් ඒකයි.
ධම්මං චරේසු චරිතං. මේක තමන්ගේ පිය රජතුමාට දේශනා කරන ලද ගාථා ධර්මයක් බුදුරජාණන් වහන්සේ. නනං දුස්චරිතං චේතනාව නම් නරකට පිහිටවල යමක් කරන්න කියන්න එපා. නනං දුස්චරිතං ධම්මචාරී සුඛං සේති. මේ ධර්ම මාර්ගය කියලා කියන්නේ සැපය සලසන මාර්ගයක්. ධර්ම ශ්‍රවණය, දහම් පොතපත කියවීම, ඒ වගේම ධර්මයේ විමසීම, ගවේෂණය කිරීම කරුණා සිතින් යුක්තව. ඒක පින්නතුනේ සැපය පිණිස හේතු වෙනවා. අපි තරුණයන් හැටියට මහාන උපසම්පදා ලබා ගත්තත් අපේ සිත්වලත් මොකක්ද නොවිසඳුණු ප්‍රශ්නයක් වගේ දුකක් කැරකෙනවා. ඒ තමයි පින්නතුනේ අපේ මමත්වය. මමත්වයෙන් තුලින් හටගන්නා වූ ලෝභ, ද්වේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා ධර්ම කැළඹෙමින් පවතිනවා. ඉතින් මේ මමත්වයේ ගලව ගන්න තථාගතයන්න් වහන්සේගේ ධර්මය හරියට තේරුම් ගන්න, ප්‍රගුණ කරගත්ත, අවබෝධ කරගත්ත අය විරල නැහැ කියනවා. හැම තැනම අපිට දකින්න නැහැ. හරිම දුර්ලභයි. ඒ දුර්ලභ සම්බුද්ධ ශාසනයක් යමෙකුට ලැබෙනවා නම්, එවැනි කල්යාණ මිත්‍රත්වයක් ලැබෙනවා නම්, මේ ජීවිතේ ලැබුවා වූ භාග්‍ය මෙපමණයි කියලා කියන්න බෑ. ඒ තරම් විශාල භාග්‍යයක් තමයි යම් කෙනෙක් ඒ කල්යාණ මිත්‍රත්වය ලැබෙනවා. ධම්මචාරී සුඛං සේති. ඒකාන්ත වශයෙන් සැපේ පිණිසේ මාර්ගය විවෘත වෙනවා. ඉතින් දහම් මඟ වඩලා යම් දවසකේ තථාගතයන්න් වහන්සේගේ ධර්මය අප දැන ඉගෙන ගන්නට එදා පටන් මේ දක්වාම පුදුමාකාර මානසික සුවතාවයකින්, මානසික සහනයකින්, ප්‍රබෝධයකින් ජීවත් වීමේ මන්පෙත් විවර වුණේ එදා සිට. දහම් මඟ පෙන්වලා නිරන්තරයෙන්ම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා ශ්‍රවණය කළාද, ඇසුවද, බැලුවද කියලා ඔය බලනවා. ඒ සමේ බණහන්න ඉන්න අකමැති වෙනවා නම්, අදිමදි කරනවා නම් ස්වාමීන් වහන්සේ අපි පාරේ වන්නා. පාරේ ඇවිල්ලා බණහන්න. එතන ඉඳලා යන්න අපහසුයි කියලා කිව්වොත් මගට හරි වාහනේ වලා එතන ඉඳලා හරි අපේ මේ අමරසේකර මැතිතුමා, ඒ වගේ දැන් වහන්සේ අපිට ඒ සමයේදී උදව් කළා මතකයි. ඉතින් එහෙම කාලයක් ධර්මය අහගෙන ගිහිල්ලා ධර්ම සාකච්ඡා කරලා මම ධර්මයේ කොහොම හරි අවසන් කරගෙන මම මෙතුමියට කෝල් එකක් දෙන්න මම මුලින්ම හිතුවා. මොකද මේ කාරණය වෙන කාටවත් කියලා වැඩක් නැහැ. මේ මාර්ගය තමන්ගේ හදවතින්ම බොහෝම ශ්‍රද්ධාවෙන්ම පෙන්නු ඒ අම්මාට කියන්න ඕන කියලා අපි කල්පනා කළා. කල්පනා කළා පාරට ඇවිල්ලා දුරකථනයක්වත් තිබුණේ නැහැ. ඒ දුරකථන පහසුකම් දෙන කඩේකින් දුරකථන අරගෙන මම මේ අම්මට කෝල් කරලා කිව්වා අම්මේ මම ආයි බණ අහන්නේ නැහැ කියලා. එතකොට ඇහුවා මේ අම්මකට මතකයි හාමුදුරුවන්ට බණ එපා වුණාද, එහෙම නැත්නම් ඒ බණ හරි නැද්ද කියලා ඇහුවා. මම කිව්වා නෑ බණ හොඳයි, බණ හරි කියලා. එතකොට අහන්නේ නැත්තේ මම කිව්වා මම අහලා ඉවරයි කියලා. ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට අවබෝධ වුණාද කියලා ඇහුවා. ඊට පස්සේ මම නිහඬව සිටියා. ඊට පස්සේ බොහෝ දෙනා අපේ අමරසේකර මැතිතුමා, ඒ මැතිණිය, ඒ වගේම තව බොහෝ පිරිස ඇවිල්ලා මේ අලුතෙන් දහම් මඟ වඩාගත් ස්වාමීන් වහන්සේ බලන්න ඕන, දකින්න ඕන, වන්දනා කරන්න ඕන, ධර්ම සාකච්ඡා කරන්න ඕන කියලා කල්පනා කරගෙන අපි ඇවිල්ලා මුණ ගැහුණා. ධර්ම සාකච්ඡා කළා. ධර්මයේ පිළිබඳව විමසුවා, බැලුවා කියලා. ඒ ධම්මයෙන් ලබාගත් ආලෝකය අද දක්වාම අපේ ජීවිතේ පුරාම
තව දහස් සංඛ්‍යාත පිරිසගේ ජීවිතේ පුරාම මේ රැව් පිළිරැව් දෙන මාර්ගයක් බවට පත් වුණා. ඒ නිසාවෙන් අපි ඊටාම කරුණාවෙන් හැම තිස්සෙම අපි කල්පනා කරනවා අපිට මේ දහම් මඟ පෙන්වූ හොඳ කල්යාණ මිත්‍ර අම්මා කෙනෙක් හැටියට පින්වත් ඉනන්ද අමරසේකර ඇතිනේ. එම මැතිතුමා. ඒ පින් නිරන්තරයෙන්ම අනුමෝදන් කරමින් ධර්මයේ තියෙන අගය පිළිබඳව පින්නතුන්ට වටහා දෙන ධර්ම කරුණු කීපයක් කියන්ට කල්පනා කරනවා. ධම්මං විනානන්ති සුඛ අනත්තා. මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මතු පිටින් ඉගෙන ගන්න එපා. අරුතක් දෙකක් අරගෙන මේකයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියලා ඒක ලඝු කරන්න එපා. මහා සාගරේ හිතා ගන්න බැරි තරම් විශාලයි වගේ මහා විශ්වය හිතා ගන්න බැරි තරම් විශාලයි වගේ මහ පොළොවේ වැලිකට ගාන හිතා ගන්න බැරි තරම් විශාලයි වගේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තරම්ම විශාලයි. එවනම් පිළිතුරේ ඔබ හිතාගෙන ඉන්නව නම් තථාගත බුදුහාමුදුරන්ගේ ධර්ම මේකයි කියලා ලඝු කොට සුළු කොට වහා මේ සිටිවිල්ල අයින් කරගෙන ධර්ම පරිශ්‍රණයට ගවේෂණයට අවතීර්ණ විය යුතුයි. ධර්මයේ හැරෙන්නට නම් සැපයක් නැත. ජීවිතේ මොනවා තිබුණත් පිළිතුනේ මානසික දුක තරම් දුකක් මේ ලෝකේ තවත් නැහැ. මනස ජය ගත්තොත් ඒක රටක් ජය ගන්නට වඩා වටින ශ්‍රේෂ්ඨ උදාර දෙයක්. සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං. හිත දමනය කර ගැනීම, හිත වටහා ගැනීම තමයි බුද්ධානුශාසනය. සියලු විදුවරු එහෙනම් ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හිත තේරුම් ගැනීම, හිත දමනය කිරීම. එහෙම නැත්නම් හිත නිරෝධයටපත් කිරීම. එහෙමත් නැත්නම් හිතේ දැවෙන ගති නැතිකොට, ඇලෙන ගැටෙන බැඳෙන ගති නැතිකොට, නිර්වාණ නිවන් බැඳීම් නැති අවස්ථාවට, ගිනි ගැනීම නැති අවස්ථාවට හිතපත් කරගන්න. එහෙම කරගන්නේ නැතුව පිළිතුනේ ධර්ම අවබෝධය කරගන්න නැතුව පිළිතුනේ ජීවිතේ මොන දෙයක් තිබුණත්, කොච්චර දේවල් තිබුණත් ඒක සැනසීමට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේම හැරෙන්න අපිට අවසානයේ පිහිට පිළිසරණ පිළිස වෙන දෙයක් නැහැ. ඒ නිසා ධර්මය මුල් කරගෙන රස්සාව කරන්, ධර්මය මුල් කරගෙන ජීවත් වෙන්න, ධර්මය මුල් කරගෙන ජීවිතේ ජීවත් කරවන්න පුරුදු වෙන්න ඕන. තථාගතයන් වහන්සේගේ ධම්ම මඟ දැනගන්න ඕන තරුණ කාලෙම වයසට යන්න කලින්ම තේරුම් කරගන්න. තථාගතයන් වහන්සේගේ ධර්මයේ මොනතරම් විශ්මිතයිද කියලා තේරුම් ගන්න ඕන වයසට යන්න කලින්. එහෙම තේරුම් ගත්තොත් බොහෝ කාලයක් මේ ධර්මය තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. ඔන්න පිළිතුනේ අපිට මේ ධහම කැසට් වශයෙන් අහන්න ලැබෙනවනේ. අහන්න ලැබුණට පස්සේ අපි මොකද කරන්නේ? මේ නොතේරෙන ධර්ම කරුණුත් එක්ක කවුරුවත් එක්ක ගැටෙන්නේ නැතුව මේ ධර්ම කරුණු හෙමින් විමසනවා. හෙමින් විමසනවා. සක්මන් කරමින් කල්පනා කරනවා. විවේක වේලාවක් තිබුණොත් දානෙට හරි වාඩි වෙලා ඉන්න මොහොතකදී ඒක අල්ලේ ලියාගෙන හරි පොළ කෑල්ලක ලියාගෙන හරි නැවත මේ ධර්ම කරුණ බලලා මොකක්ද මේ ධර්ම කරුණේ තේරුම අරුත කියලා ගවේෂණය කළා අපි. එහෙම ගවේෂණය කරද්දී වෙනතුනේ අනේක විද ක්ලේශ මායයන් අපිට ඇවිල්ලා කතා කරනවා. අනේක විද අරමුණු අපිට ලබා දෙනවා. ඒවා හෙමින් එකින් එක ජය ගන්න ඕන. හිත පරදෙන ගමනට ගියාට පස්සේ තමයි තේරෙන්නේ
මාර දූවරු වෙනවා, මාර පුත්‍රවරු වෙනවා, දසබිම්බර මාරයෝ වෙනවා, ක්ලේශ මාරයෝ වෙනවා, අනේක විද බාධා පැමිණෙන අන්දම දකින්න හම්බ වෙන්නේ හිත දමනය කරන්න පටන් ගන්න දවසේ. හිත කැමැති පරිදි සැරිසරාගෙන ඉන්න කෙනෙකුට මේ හිත දමනය කිරීමේ තියෙන අභියෝගය, ගැඹුර භයානකත්වය, අපහසුතාවය තේරෙන්නේ නැහැ. සංසාරේ ඇති වෙච්ච මේ හිත, මේ පංචස්කන්ධයට ආරූඪ වෙච්ච මේ හිත ජීවිතේ මොනතරම් දේවල් කරනවද? ඒ කරන කියන කිසි දෙයක් මිනිස්යාට ඵලදායී නෑ. හැබැයි ඵලදායී කියලා හිතාගෙන ඉන්නවා. මට ධනෙ තියෙනවා, මට දරුවෝ ඉන්නවා, මට දේපල තියෙනවා, මට යාළු මිත්‍රයෝ ඉන්නවා, නිලතල තානාන්තර තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ හිතාගෙන ඉන්න එකට බුදුහාමුදුරුවෝ මතක් කරේ බුද්ධාමත්ති ධනම්මත්ති ඉතිබාලු විහඤ්ඤති. මට බොහෝ බලය ඇතේ, ධනෙ ඇතේ කියලා යමෙක් හිතාගෙන ඉන්නවනම් ඒ බාලයේ හිතන සිතුවිල්ලක් කියලා. අත්තාහි අත්තනෝ නත්ති. තමන්ට තමන්වත්. කුතෝ පුත්තා කුතෝ ධනං. කවර ධනයක්ද, කවර බලයක්ද, කවර දරුවෙක්ද, කවුරුවත් පිටට නැහැ. එහෙනම් මේ හිත දමනය කරන ගමනට පටන් ගත්තට පස්සේ තමයි මේ අභියෝග හැම දෙයක්ම තේරෙන්නේ. පිළිතුරේ අපි දහම්මග වඩද්දී අපිට ඇහෙනවා රාත්‍රියේ 1 සිට උදෑසන 4 දක්වා වගේ මනස හරිම ටිකක් නිශ්චලයි. ඒ වෙලාවට බණපද ඇහුවොත් හොඳට තේරෙවි කියලා. පිළිතුරේ අපි බොහෝම අසීරුවෙන් කවුරු හරි ගෙනල්ලා දෙන ඔය පරණ කැසට් එකක් හරි අරගෙන ඒකේ දාගෙන, සින්දු නෙමෙයි අපි බැලුවේ, Facebook නෙමෙයි බැලුවේ, අපි ඒකේ දාගෙන බැලුවා මොනවද? කැසට් එකේ අපි අහුවා ධර්මයේ අහලා එක වචනයක් අහුවට පස්සේ ඒ වචනේ 10 වාරයක් විමසා බැලුවා. ඒ විමසා බලනකොට පින්නතුනේ නැති වීරිය ඇති වුණා. නැති ප්‍රඥාව ඇති වුණා. ධර්මයේ කෙරෙහි අවබෝධයේ මඟ පැහැදිලි වෙනකොට නැති ශ්‍රද්ධාව ඇති වුණා. නැති ආලෝකය ඇති වෙනවා. දවසින් දවස දෘෂ්ටිය අඩු වෙනවා. සංකල්පය අඩු වෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මය පියවරෙන් පියවර අලුත් වෙනවා, ආලෝකවත් වෙනවා කියලා ඒක පටන්. ඒ ගම ඉස්සරහට යද්දි මේක නිමක් දකින්න නැතුව ආයෙනම් පස්ස බලන්න බෑ කියන අදහසින් මේ ධර්මයේ විමසුවා. ධර්මය අහන්න යනකොට ධර්මයේ දේශකයන්න් වහන්සේලා වුණත් මේ අපිට මේ පවන් සලනෝ වගේ දේශනා කරේ නෑ. අපිට දේශනා කරේ පොළු පහරවල් ගහනවා වගේ. ඒවා හිතට බොහොම තදින් දැනෙනවා. හැබැයි මේ හැම දඬුවමක්ම අපේ හිත හදන්නයි කියලා අපි කල්පනා කරගෙන අපේ හිත හදාගත්තා මිසක් ගුරුවරුන් කෙරෙහි අපහැදීම් ඇති කරගන්න අපි ගියේ නැහැ. ඒ නිසා අපේ රිදුම් වලට වගකිය යුත්තා අපිමයි කියලා කල්පනා කරගෙන බාහිරින් එන හැම රිදුමක්ම තමන්ගේ වරදක් කියලා කල්පනා කරගෙන ඒ ධර්ම මාර්ගය තේරුම් ගන්න අපි මහන්සි වුණා. ඒ මහන්සි වෙච්ච ප්‍රතිඵලය තමයි යම් කිසි දවසක ඵල දරන්නේ. පින්නතුනි මොකක්ද මේ ධර්ම අවබෝධය කියලා කියන්නේ? අපි කාලයක් තියෙනවා පුජ්‍යලත්වයේ කියලා එකක් තියෙනවා. තවත් කියනවා මමත්වයේ කියලා. ඒ මමත්වයේ පුජ්‍යලත්වය තමයි පින්නතුනි ජීවිතේ දුක් වෙන්නේ. මෙන්න මේ මමත්වය අපිට එළවා දමන්න පුළුවන් ක්‍රමය තමයි ධර්ම මාර්ගය කියලා කියන්නේ. ඒ කියන්නේ පින්නතුනි සම්මා දිට්ඨියටපත් වීමයි. සම්මා සංකප්පයටපත් වීමයි. සම්මා දිට්ඨියටපත් වීම ලේසි පාසු දෙයක් නෙමෙයි.
බාහිර සම්මුති සම්මාදිට්ඨියක් ඇති කරගන්න පුළුවන්. ඒ විදර්ශනා විපස්සනා සම්මාදිට්ඨියක් ඇති කරගන්න එක ලේසි නෑ. දැන් ගොඩාක් දෙනෙකුට තියෙන්නේ කර්මඵල විශ්වාස කිරීමෙන්, පුනර්භවය විශ්වාස කිරීමෙන් ඇති කරගන්නා වූ කම්මස්සගතා සම්මාදිට්ඨිය කියන අවස්ථාව. يعني කර්මඵල විශ්වාස කිරීම, කුසල අකුසල පිළිබඳව විශ්වාසය, පුනර්භවය පිළිබඳව විශ්වාසයෙන් හටගත්තු මේ කම්මස්සගතා සම්මාදිට්ඨිය තමයි බොහෝ දෙනෙකුට තියෙන. ඒ නිසා අපි සම්මාදිට්ඨිය කියලා හිතනවා. එහෙම නෙමෙයි පිළිතුරේ විපස්සනා සම්මාදිට්ඨියක් අපි ඇති කරගන්න ඕන. ඒ විපස්සනා සම්මාදිට්ඨියක් ඇති කර ගැනීම කියලා කියන්නේ මේ මනස තුල අපි දිට්ඨිගතව රැවටෙන එක. දැන් බලන්න වේදනාවක් හටගත්තාම මේ මට ලැබෙන වේදනාව කියලා අපි රැවටිලා මගේ කරගෙන වේදනාව අපි විඳවනවා. රැය දවාලේ කාට හරි ප්‍රකාශ කළා නැතුව වෙන්න පුළුවන් විඳවනවා. කොහොමද විඳවන්නේ? මම කියන ස්වභාවයෙන් විඳවනවා. මෙන්න මේකට කියනවා මමත්වයට හසු වෙලා ඉන්නවා, මඤ්ඤමානයේ ඉන්නවා. මමත්වේ මාන්නෙන් ඉන්නවා. ඉතින් අපිට තිබුණා මේ මමත්වේ මාන්නය. එහෙමනම් මගේ නම කියන මාව මුල් කරලා මට යම් කිසි කෙනෙක් ගැරහුවොත්, බැන්නොත්, නිඳා කළොත්, මදි පුංචි කමක් කළොත් හරියට රිදෙන මනසක් තිබුණා. අපි තේරුම් කරගත්තා දුක්ඛ සත්‍ය වෙන කොහෙවත් නෙමෙයි තියෙන්නේ, මෙන්න මෙතනම තමයි දුක්ඛ සත්‍යය තියෙන්නේ, මේ රිදෙන තැන. දුක් විඳින මනස, පංච උපාදානස්කන්ධය, මමත්වයේ තමයි දුක. මෙන්න මේ සිත උදුරා දමන්න පුළුවන් නම්, සම්පූර්ණයෙන් නිරෝධයට පත් කරන්න පුළුවන් නම්, අප තුළින් සිත මරා දමන්න, එලව දමන්න පුළුවන් කමක් තිබුණොත් අපට සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන් කියන අවබෝධයක් ඇති වෙනවා. එහෙමනම් මේ සිත එලවා දැමීමේ, මන පරාජය කිරීමේ, මාර පරාජය කිරීමේ දහම් අභියෝගය ලබනවා. ඒ ඕනම ශ්‍රාවකෙක් මේ සම්බුද්ධ ශාසනයට එන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවට තියෙන මාර්ගය ඕක තමයි. සබ්බ පාපස්සාකරණං සියලු පව් කිරීම, කුසලස්ස උපසම්පදා, දාම් කුසලේ වඩා දියුණු ප්‍රමුඛ කර ගැනීම, සචිත්ත පරියෝදපන, තමන්ගේ හිත දමනය කර ගැනීම, ඒතම් බුද්ධානුශාසන, මේ කරුණු සම්පූර්ණ කරන කෙනා හොඳ බෞද්ධයෙක් බවට පත් වෙනවා. ඉතින් අපි ධර්මය අහගෙන යනකොට අපි බෞද්ධ නෙමෙයි කියලා කියනවා. මේ දහම් වැකිවල අපිට ඇහෙනවා. ඒකට අපි හොඳට විමසලා බලනවා. ඒ අපි බෞද්ධ නොවෙන්නේ, අපි මේ මහානත් වෙලා ඉන්න අපි කොහොමද බෞද්ධ වෙන්නේ කියලා. ඒකට අපිට වචනයක් අහන්න ලැබෙනවා, භව උද්ද කරන්න ඕන, බෞද්ධ වෙන්න නම් කියලා. එවනම් මේ භවයේ අපි සැරිසරනවා, පුජ්‍යලත්වයෙන් සැරිසරනවා, මමත්වයෙන් සැරිසරනවා, භව උද්ද කරන්න ඕන, බෞද්ධ වෙන්න නම් කියලා. ඉතින් හරි වේදනාකාරී දෙයක් මේක. බෞද්ධ බවට පත් වෙන්නේ භව උද්ද කළොත් විතරයි. එහෙම නැත්නම් බෞද්ධ නෙමෙයි. ඉතින් මේවා මේ අර්ථවල තියෙන ගැඹුරු අර්ථ තුනේ දිවාරේ අර කියන වගේ රාත්‍රී නැගිටලා ධර්ම විමසනවා කියනවා. ඒ කියන්නේ ධර්මයේ මුල් තැන. අපිට රැකී ආරක්ෂා මුල් තැන උනේ නැහැ. දාන වළඳන එක මුල් තැන උනේ නැහැ. පාන්සල් වල නගන එක මුල් තැන උනේ නැහැ. නම්බුනාම නිලතර පට්ටම් සාමවෙන සුරුකම් ගන්න මුල් තැන ගත්තේ නැහැ. අපි ධර්මයේ වැළුවා පින්නතුනේ. ධර්මයට මුල් තැන දුන්නා. දහම්සොන රජගෙනෙක් යම්සේ ධර්මයේ සොයාගෙන ගියාද, ධර්මයට සිත නැඹුරු කළාද, ඒහා සමානව අපද ඒ සිත යොමු කළා ධර්මයේ වෙනුවෙන්. ඒ වගේම පින්වත් අපාන්තරයේ සමුගත් නන්ද අමරසේකර මැතිණි, පින්වත් අමරසේකර මැතිතුමා, අමරසේකර මැතිතුමා ඇතුළු ඒ පිරිසත් ඒ විදියටම ධම්මග යොමාගෙන කටයුතු කරපු පිරිසක්. කටයුතු දැන් ඉන්න පින්වත් මැතිතුමා කටයුතු කරන කෙනෙක්. එහෙම කටයුතු කරන කෙනෙකුට මේ ලෝකේ තියෙන හැම සංස්කාරක
චිත්තයක්ම පරදවලා හැම දෘෂ්ටියක්ම පරදවලා අර සම්මා දිට්ඨියේ ආලෝකය දකින්න හැකියාව ලැබෙනවා. සම්මා දිට්ඨියේ ආලෝකය කියලා කියන්නේ බින්දුතුනේ මේ මනසකට කොටු වෙලා විදපු දුකෙන් Taman නිදහස් වෙලා මේ ලෝකේ දිහා නව ඇසකින් බලන්න පටන් ගන්නවා. අන්නේ ඇසද කියන වචනය තමයි සම්‍යක් ඇස. ඒක කල්පනා කරන්න පුළුවන් අපිටත් ඔය ඇහැ නැද්ද දැන්? නෑනේ නේද? ලෞකික ඇසක් තියෙන්නේ. මනසින් බලන්න පුළුවන්. ලෝකෙන් ගත්ත අරමුණු වලින් නුවණැසින් බලන්නත් පුළුවන්. හැබැයි මේ සම්‍යක් ඇස පහළ වෙලා නැහැ. මේ සම්‍යක් ඇස පහළ වීම සඳහා නම් අපගේ දිට්ඨිය ඉක්මවන්න ඕන. මොකද්ද ස්වාමී දිට්ඨිය කියලා කියන්නේ? දිට්ඨිගත පුජ්‍යලයක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක මහා ගැඹුරු ධර්මයක්. කෙටියෙන් කියන්නේ වරදවා වටහා ගන්න නැතුව හරි ලෙස වටහාගෙන ධර්මාර්ථය ගොඩනගා ගන්න මහන්සි වෙන්න ඕන. වැටහුන්නේ නැති පමණින් ධර්මයේ හිඩසක් තියනවායි කියලා හිතන එක වැරදි. දැන් අපි සාමාන්‍ය පුජ්‍යලයක් ළඟට ගිහිල්ලා ඔවුන් විශ්වාස කරන දෘෂ්ටියක් බින්දොත් එහෙම ඒ තනත්තා වූ තනත්තිය ඒ දෘෂ්ටියට විරුද්ධව නැගී සිටින ස්වභාවයක් හටගන්නවා. ඒක තවත් තේරෙන්නේ නැත්නම් තමන්ගේ නිවසේ කියලා හිතාගෙන ඉන්න ගෙදරට ගිහිල්ලා මේක ඔබේ නිවස නෙමෙයි කියලා කිව්වොත් එහෙම ඔබ කේන්තියයි. ඔබ මමයි කියලා හිතාගෙන ඉන්න මේ පංචස්කන්ධයක් තුල ඉන්න ඔබට ඔය ඉන්නේ ඔබ නොවේ කියලා කිව්වොත් ඔබට ඇත්තටම කේන්තියයි. මේ ගස මගේ ඉඩමේ තියෙන මේ මගේ ගසයි කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට මේ ගස ඔබේ නොවේ කියලා කිව්වොත් කේන්තියයි. එහෙමත් නැත්නම් නම් කරන ලද පොල් ගසක් ළඟට ගිහිල්ලා අපි කියනවා ඔක පොල් ගසක් නෙමෙයි ඔක දෙල් ගසක් කියලා. දැන් මොකද වෙන්නේ? මේ දිට්ඨිගත ස්වභාවයේ ලක්ෂණයක් වෙන්නේ. අපි තර්ක කරනවා නෑ මේක පොල් ගසමයි. මේක දෙල් ගසක් නෙමෙයි මේක පොල් ගහක් කියන දැඩි තීරණයක ඉන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි දිට්ඨිගත භාවය කියලා කියන්නේ. ශාල ධර්ම කර්ම කෙටියෙන් ප්‍රකාශ කරනවා. ඔක හරි ගැඹුරුයි පිළිතුර. ඔක මනයි කියලා උතනින් අවසන් වෙන්නේ හිතන්න පුළුවන් කෙනෙකුට ඔක වැටහෙනවා. නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට හරි ආර්ය උත්තමයෙක් ළඟට හරි ගිහිල්ලා පොල් ගසක් දෙන්නලා කියනවා නෑ ඕක කුස් ගසක් දෙල් ගසක් කියලා මොනවා හරි කියනවා. ඔබ හිතන්නේ මේ දිට්ඨිගත නොවන දිට්ඨි ඉක්ම වූ උත්තමයන් වහන්සේලාට කොහොම උත්තරයක් දෙයි කියලාද? නෑ මේක පොල් ගසමයි කියලා උත්තරයක් ලබා දෙයිද? නෑ කිව්වොත්. තථාගතයන් වහන්සේලා එහෙම දිට්ඨිගත නෑ. දක්වන ආකල්පයේ යථාර්ථය බලනවා මිසක් දිට්ඨිගතව නැහැ. උන්වහන්සේලා ප්‍රකාශ කරා මේ විදිහට අතුපතර නැති උස්ස වැඩෙන ගහකට ඉහළ කෙළවරෙන් අතුපතර විසිරෙන මිනිසාට ප්‍රයෝජනවත් වේ ගෙඩි හැදෙන ඒ වඩා උසට වැඩෙන අහසට වැඩෙන මේ ගසට ඔබ කියන්නේ දෙල් ගසයි කියා නම් ඔබ නෙවෙයි. දැන් බලන්න බුදුතුමෝ මොනතරම් ඥාන දර්ශනයක් ඇති කරගන්න තියෙන මොනතරම් ගැඹුරු කාරණයක්ද මේක ඔබට වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ නැති නිසා ඔබ ධර්ම පරේෂණේ යෙදෙන්න ඕන මෙවැනි කාරණා අපිට වටහා ගන්න හරි අමාරුයි. ඒ වගේ කාරණා ගොඩාක් තියෙනවා ඔය ත්‍රිපිටක ධර්මයේ කියාගෙන යන අවස්ථාවක අවස්ථාවක තියෙන මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්මවුවයි කියලා වචනයක් මට අහන්න ලැබුණා. දකින්න ලැබුණා පිළිතුරු මම විස්මයටපත් වුණා මොකද්ද මේ වචනේ කියලා. ඔබට තේරුණාද? ඒක තේරුණා කියන්නේ හුදෙක් ආකල්පයක් වශයෙන් සංකල්පයක් වශයෙන් තේරෙන එකට අපි තේරුණයි කියලා කිව්වේ නැහැ.
ඒක අඩු නැතුව අපේ ජීවිතේ පුරා අපේ නුවණින් පරිපූර්ණ කොට දකින්නකම් අපි ඒක තේරුණා හැටියට වටහාගත්තේ නැහැ. ඒක කල්පනා කළේ නැහැ. සමහර අය නම් කනට ඇහුණත් ඒගොල්ලෝ හිතනවා මට ඒක ඇහුණා මට තේරුණා ඒක. මොනවද තේරුනේ? රෑ දහවල ඉක්මවු රහතු. ඒක තේරුණා එච්චරයි. ඒකට නෙමෙයි දර්ශන ඥානය කියන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කොට දැනගැනීම. බලන්න විනුතුනේ ජීවිතේ පුරාම මේ වගේ රාත්‍රියක් ගෙවනවා. ආයි උදෑසනක් ගෙවනවා. ආයි දහවල් කාලේ ගෙවා මාර්ග කරලා ආයි නැවත රාත්‍රියක් උදා වෙනවා. ආයි අලුයම යාමයක් ගෙවා අවසන් කරලා නැවත දහවල් කාලයක් ගෙවන අපේ ජීවිතේ ඕක තමයි හැමදාම. උපන් දවසේ ඉඳලා මැරෙන දවස දක්වාම රාත්‍රියක් දහවලක් ගෙවන්නේ. ඒ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්ම වූ අය. මෙන්න මේ වගේ වචනයක් අපිට ලැබුණාම අපි කල්පනා කරන්නේ රත්තරන් මිනිමුතු ලැබුණා වගේ කියලා කල්පනා කරන මොකද්ද මේකේ අරුත කියලා වෙනතුනේ අපි දිවාරේ සොයනවා. අනේක විද මානසික බාධා එනවා ඒ ඔක්කොම බිඳිනවා. ඒවා තමන්ගේ වීර්යයෙන් බිඳිනවා, ප්‍රඥාවෙන් බිඳිනවා, සම්මර්ෂණයෙන් බිඳිනවා. මේ දහම් අරුත තේරුම් අරගෙන රැය දහවල ඉක්මවන්නේ කොහොමද මම කියලා බලන්න. අන්න ඒ විදිහට වෙනතුනේ අපිට විමසන තරමට ඇති වෙන චින්තාමය ප්‍රඥාව. එවනම් මේ ධර්මයේ පින්නතුනේ හැම තැනම තියෙන තථාගතයන් වහන්සේගේ ධර්මය ධර්ම අවබෝධය වෙනවනේ ධර්මයේ විමසන්නේ නැත්තම් ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ ධර්මයේ විමසන්න පුරුදු වෙන්න ඕනේ. ධර්මයේ විමසන තරමට තමන්ගේ ඥානය පැහැදිලි වෙනවා, දිට්ඨිය පැහැදිලි වෙනවා. තමන්ගේ සංකල්ප අලුත් වෙනවා, පැහැදිලි වෙනවා. මේ සංකල්ප සියල්ල අවසන් කරන්න පුළුවන් දිනය තමන්ට ළඟා වෙනවා. දිට්ඨි අඩු වෙන තරමට මනස සැහැල්ලු වෙනවා. මනස සැහැල්ලු වෙන තරමට ජීවිතේ සුගතිය හැදෙනවා. සුගතියනොත් එහාට යන නිවන අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. හරි විද්‍යාත්මකයි. මේ විවිධ ධර්ම දේශනා කරන විවිධ මාර්ග පෙන්වන විවිධ විමුක්ති දායක මාර්ගය කියා දේශනා කරන පුජ්‍යලෝ ඒ සමයේ සිටිය අදත් ඉන්නවනේ. ඉතින් බුදුහාමුදුරු ළඟට ප්‍රශ්නයක් අරගෙන ගියා. අනේ ස්වාමීනි හැමෝම දේශනා කරන්නේ මම දේශනා කරන එක හරිම මාර්ගය. මොකද්ද හරි මාර්ගය කියලා හිතා ගන්න බෑ. අපි කොහොමද ඒක තේරුම් ගන්න කියලා. අන්න එවිට අමාමෑණී තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයෙන් දැකවදාරනවා යම් දේශනා කරන ධර්මයෙන් මේ හිත සැහැල්ලුවට සහනයටපත් වෙනවා. ඒ කියන්නේ බන්ධනයන්ගෙන් නිදහස් වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ බන්ධනයන්ගෙන් නිදහස් වෙනවා. කවුරු දේශනා කළත් අන්න ඒක තමයි නිවැරදි ධර්මය කියලා දේශනා කරන්නේ. ලෝභ, දේශ, මෝහ කිරෙන එකට නෙමෙයි. ලෝභ, දේශ, මෝහ සංසිඳනවා නම් හිත සහනයටපත් වෙනවා නම් හිත සැහැල්ලු වෙනවා නම් ඒක දෙලව යහපත පිණිස හිත පිණිස පවතින තමන්ට අනුන්ට ලෝකයාට යහපත පිණිස පවතින දෙයක් වේ නම් අන්න ඒකට කියනවා සද්ධර්මයයි කියලා කියනවා. එහෙමනම් පිළිතුරේ මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් සද්ධර්මය මෙනෙහි කිරීමෙන් සදහම් ස්වරයෙන් පවා තමන්ගේ ආධ්‍යාත්මය තුල සැඟවී දුක් විඳින හිතේ සංසිඳවන්න පුළුවන්. බොහෝ දෙනෙකුට දුක් තියෙනවා. නමුත් නෝන මහත්යල පෙන්වන්නේ නැහැ. මහත්ය නෝනට පෙන්වන්නේ. සමහර වෙලාවට දරුවෝ මව්පියන්ට පෙන්වන්නේ නැහැ. එකිනෙකාට පෙන්වන්නේ නැතුව එකිනෙකාම බොහොම hinaවෙන් බොහොම සන්තෝෂයෙන් බොහොම දරා ගැනීමෙන් හරි අපහසුවෙන් ජීවත් වෙනවා. නමුත් කාටවත් එහෙම තමන්ගේ හිතේ අප්‍රමාණ දුක් තියෙනවා කියලා කාටවත් කියන්නේ නැහැ. අන්නේ තෙරපගත් දුක් ටික තමයි පින්නතුනේ තමන්ට ධර්මයෙන් නිවි සනසන්න පුළුවන්කම තියෙන. ලෝකෙට ජීවිතයක් නෙමෙයි.
තමන්ට පේන සැනසිලිදායක ජීවිතයක්, තමන්ට පේන සැනසිලිදායක ජීවිතයක් ධර්මයේ නිසා උදා වෙනවා. බලන්න ඔබට පේන සැනසිලිදායක ජීවිතයක් පේනවද කියලා. ඔබ අන් අයට පේන සැනසිලිදායක ජීවිතයක් හදාගෙන ඉන්නවද? ඔබටම පේන ඔබ සැනසිලිදායක ජීවිතයක් හදාගෙන ඉන්නවද? ඇත්ත වශයෙන්ම ගැඹුරින්ම යථාර්ථවාදීව. ඕන කෙනකින් අහුවාම කොහොමද? මම හොඳින් කියලා තමයි කියන්නේ. හැබැයි තමන්ගේ හෘද සාක්ෂිය තමන් හොඳින් නෑ කියලා. තමන් හොඳින් නෑ කියලා දන්නේ තමන්ගේ හෘද සාක්ෂිය විතරයි. කොහොමද? සැපසනීප හොඳයි වරදක් නෑ. එහෙම නෑ කියලා කිව්වට හැමෝගෙම නොවිසඳුණු ආධ්‍යාත්මික ප්‍රශ්නයක් තියෙනවා. ඒකට බාහිර ගැටලුවක් අවශ්‍ය කරන්නේ නැහැ. මේ සංසාරගත අවිද්‍යාසගත අවිද්‍යාවේ පිටු මනස දෙන දුක ප්‍රමාණවත්. ඒ නිසා අපි ඇවිල්ලා ඉන්න පිටුතුනේ මමත්වයේ දුරලන්න. මමත්වය නැති කරලා දාන්න. මමත්වයේ නැති කරලා දැම්මොත් පිටුතුනේ මෙලෝ වශයෙන්ම අපිට සැනසිලිදායක ජීවිත ගත කරන්න පුළුවන්. මෙන්න මේ මමත්වය පින්නතුනේ මොනම හරි දික්තියක රැඳිලා ඉන්නවා නම් මේ මමත්වයේ ඒක වැඩෙනවනේ. ඒක දික්තියක් තමයි මේ මම වෙමි කියලා ගත්ත දික්තියනේ. ඒ මම වෙමි කියලා ගත්ත දික්තියට තමයි පින්නතුනේ අනිත් දික්තිය ඔක්කොම වැටෙන්නේ. මේ මම වෙමි කියලා ගත්ත දික්තිය තමයි පින්නතුනේ අපි එළවා දමන්න ඕන, දුරු කරලා දාන්න, විනාශ කරලා දාන්න ඕන. ඒක බොහොම අසීරු කාරණයක්. තමන්ට තමන්ව පේන්නේ හරි අමාරුයි දකින්න. ඒක උදාහරණයක් දක්වලා පෙන්නන්නේ තමන්ගේ ඇහැ තමන්ට පේන්නේ. බලන්න තමන්ගේ ඇස් දෙක තමන්ට පේනවද කියන්නේ? මෙතෙක් කාලයක් ජීවත් වුණා තමන්ගේ ඇස් දෙක තමන්ට පේන්නේ. තමන්ගේ ඇහෙන්ම තමන්ගේ ඇස් දෙක බලන්න බෑ. අපි කොහොම අමාරුවෙන් ඇස් දෙක දිහා බලා ගන්න ඕන, ප්‍රතිබිම්බයක් ගන්න ඕන, කණ්ණාඩියක් හොයාගෙන ගිහිල්ලා අන්න ප්‍රතිබිම්බයක් දැස බලාගෙන ඉන්නවා. ඒක ඉතින් කණ්ණාඩියේ හැඩියට මූණ රවුම පේනවා, ලස්සනට පේනවා, කැතව පේනවා, හැඩට පේනවා, නොයෙකුත් දේවල් වෙනවා. ඒක ප්‍රතිබිම්බයක් දැස බලනවා පමණයි. තමන්ගේ ඇස් තමන්ට පේන්නේ, තමන්ගේ මමත්වයේ තමන්ට පේන්නේ. ඔන්න ඔය වගේ තැනක මේ මමත්වයේ සැඟවි පවතිනවා. එවන් වූ මමත්වයක් සොයාගෙන දුරු කරලා දානවා මේ භාග්‍යවතුන් වහන්සේ. දුරු කරලා දාලා විතරක් නෙමෙයි, දුරු කරගන්න උයන්නේ. ඉතින් මේනි උදාාරතර ධර්මයක් මේ ලෝකේ සැඟවි නිවෙන්නේ නැතුව මේ පහන පැවතුනා කියන එකම ආශ්චර්යයක්. දැන් 2600 ගානකට වැඩි. ඒක ආශ්චර්යයක් වෙන්නේ. නැත්තම් අපිට තිබුණේ ඩම්පින්ග් කරන එකයි, කොඩි වැල් අදින එකයි, බෙර ගහන එකයි, දානි වළඳන එකයි, පාංශුකුල කරන එකයි, සාමාන්‍ය ජීවිතයේ අමදලා විදුල් අතුබතු ගාලා වයසට ගිහිල්ලා ඊළඟ ආත්මයේ සුගතියක් ලැබලා කවදා හෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන දවසක ධර්මය අහන්න වෙයි කියන සංකල්පය තමයි තිබුණේ. එවනම් අපි ජීවමාන කරගත්තු දහම් මඟක අපිට ගමන් කරන්නට ලැබුණු පිරිසක් හැටියට අතිශය අපි සන්තෝෂයි. ඊටාම ශාන්ත මරණයක්, සංසුන් මරණයක් ළඟා කර ගැනීම සඳහා නන්දා අමරසේකර තුන්වත් නැතිවෙන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම වෛද්‍යවරු ප්‍රකාශ කරලා තියෙනවා කියලා මම දූදරුවෝ මතක් කළා. බොහොම ශාන්තව, බොහොම සංසුන්ව එමේ නිවි ගියා කියලා ජීවිතය. එහෙම තමයි පින්නතුනේ ධර්ම අවබෝධය කරගත්ත හැමෝගෙම ජීවිතේ එහෙමයි. දැන් මම උනත් මරණාසන්න අවස්ථා කීපයකටපත් වෙලා තියෙනවා. අසනීප තත්ත්වයන් වලදී, මේ අවස්ථාවන් වලදී අපිට දැනුනේ අර සංස්කාර සුණු විසුණු කරලා දාලා ඉන්න නිසා ඊටාම සිසිල් සුන්දර
භූමියකට ඇතුල් වෙනවා වගේ සංසුන් බවක් දැනෙනවා. නමුත් හිත තේරුම් අරගෙන තිබුණ නැති වුණොත්, හිත දමනය කරලා තිබුණ නැති වුණොත්, ධර්මයේ ප්‍රගුණ කරලා තිබුණ නැති වුණොත් ඒ හිතට නම් ඒ හිත වෙර දරනවා නැවත නැවත. තව හුස්මක් අල්ලලා හරි මාව බේර ගන්න කියලා කෑ ගහන තැනින් තමයි සමුගෙන යන්නේ. නමුත් හිත තේරුම් ගත්ත කෙනාට පින්නතුනේ සුව නින්දකට පාත්‍ර වෙනවා වගේ මේ ජීවිතේට සමු දෙන්න පුළුවන් බව මං අත්දැකීමෙන්ම දන්නවා. ඒ වගේම මේ වගේ ධර්ම මාර්ගයේ දියුණු කරගත්තු ධර්ම අවබෝධය කරගත්ත අම්මාවරු කීප දෙනෙක්, පියවරු කීප දෙනෙක් අපේ සමුගෙන තියෙනවා. ඒ සමුගෙන අයගේ ඒගොල්ලන්ගේ ජීවන තොරතුරු මං හොයලා බලනවා. එයාට බොහොම සාන්ත මරණයක් තියෙනවා. ඒ වගේම තව අම්මා කෙනෙක් අවබෝධයෙන් ජීවත් වෙච්ච අම්මා කෙනෙක් ඔය වගේ අවුරුදු 80 ගානක් විතර වයසක අම්මා කෙනෙක් ලෙඩ ඇඳේ නැගිටින්න බැරුව හිටපු අවස්ථාවේ ඕම හරි දරුවෝ ලවා හාමුදුරුවෝ බලන්න ඕන කියලා ආවා. ආපු වෙලාවෙදී මම ආරාධනා කළා තව කාලයක් ඉන්න දරුවන්ට ඕක කරදරයක් නෙමෙයි කියලා. ඉතින් දැන් මේ අත් දෙකෙන් එල්ලගෙන වගේ ඉන්නේ කකුල් දෙක තියලා ගන්නවත් බැරි තරම් අපහසුවේ. ඉතින් මම ආරාධනා කළා 3 වතාවක් ඒ අම්මත් කිව්වා අනේ මට දැන් හිතලා ඇති ස්වාමීන් වහන්සේ දැන් බෑ ඉන්න බෑ කියලා කිව්වා. එහෙනම් අම්මගේ කැමැත්තක් කියලා මම ඒක අතහැරියා. ඒ අම්මත් එහෙමයි. ගියා රෝහලට දරුවෝ කිව්වා ගෙදර පහසු ඒ නිසා රෝහලට ගියාම හොඳයි අම්මා කියලා කිව්වා. එහෙනම් යන්න මට නම් කරදර කරන්න එපා. ඒව මේව ඉන්ජෙක්ෂන් අරව මේව ගහලා කරදර කරන්න එපා. මට පාඩුවේ ඉන්න දෙන්න රෝහලට ගියාම පාඩුවේ ඉන්න දෙන්න කියලා හාන්තුවා. ඒ රෝහලට ගිහිල්ලා එමින් ශරීර නිින්දක් වගේ දෙයක් එනවා කියලා දරුවට කිව්වා. හිමින් ඔළුව අත ගන්න කියලා. ඕම නිවිසනසීමේ නිදාගත්තා. දැන් දරුවෝ සියලු දෙනා විශ්වාස කරගෙන ඉන්නවා දැන් අම්මා නිදි කියලා. බලනකොට නිදි නෙමෙයි. ඒවම නිවි ගියා කියලා දැනගත්තේ ඊට බොහෝ පස්සේ තමයි. අම්මා ගොඩක් වෙලා දැන් පැයක් හමාරක් විතර වෙනවා මේ සමුගෙන ගිහිල්ලා කියලා දාන්නේ පස්සේ. ඉතින් අන්න ඒ වගේ මුතුනේ හිත හදාගත්තට පස්සේ මේ සංස්කාර පිළිබඳව මන අවබෝධය අත අවබෝධය ඇති කරගත්තට පස්සේ දැන ගැනීම කියන්නේ එකක්, අවබෝධ කර ගැනීම කියන්නේ එකක්. බොහෝ දෙනෙක් දැනුවත් නම් වෙලා ඉන්නව අවබෝධ කරගෙන නැහැ. අවබෝධ කරගන්න ඕන ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ එයන්ට මේ ජීවිතයේ සමු ගැනීම කියලා කියන්නේ තාම සුන්දර අවස්ථාවක් බවට පත් වෙනවා. ඒක තමයි පිටුතුන් තථාගතයන් වහන්සේගේ ධර්මය. ඒ වගේම ජීවත් වෙලා ඉඳි දුක් නැසන, පීඩා නැසන, උදක ප්‍රසාද මාණික්කයක් වගේ දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ පිටුතුනේ සිතෙහි පැහැපත් බව නිරන්තරයෙන් ඇති කරන ධර්මය තුලින්. මොකද්ද ධර්මය තුලින් පෙන්වන්නේ අපිට? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. දැන් අපි බින්දුතුන් කියන්න පුළුවන් අම්දුනේ අපි ඉතින් ඔබ දන්නවනේ මේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි අපි හොඳට දන්නවා. ගොඩාක් බණවල අහලා තියෙනවා. මම බින්දුතුන්ට මතක් කරනවා ඒ බින්දුතුන් කිසි කෙනෙක් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි දන්නේ නැහැ කියලා. අනිත්‍ය හරියටම දන්නේ, අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියටම දන්නේ බුදුවරු රහතන් වහන්සේලා පමණයි. එතකොට තමයි ඔබ ටිකක් ඇස් උඩ ගිහිල්ලා බලන්නේ. ඒ කියන්නේ අපි මෙතෙක් කාලයක් දන්නේ දැන අවබෝධ කොට ප්‍රත්‍යක්ෂ කොට නැහැ. නිකම් වචන තුනක් ඇහුණා ඉච්චරයි. ඒ වගේම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන තුනට සංකල්ප තුනක් දීලා දෙනවා ඉච්චරයි. ඒවා සම්මා දිට්ඨිවත් සම්මා සංකප්පවත් වෙලා නැහැ. යම්කිසි සංකල්පයක් දීලා තියෙනවා. අනිත්‍ය හොඳටම වටහා ගන්නේ, අනිත්‍ය හොඳටම තේරුම් අරගෙන ඉන්නේ. අනිත්‍ය වඩන්න පුළුවන්කම තියෙන්නේ මහරහතන් වහන්සේලාට පමණයි. දැන් මේ තුනේ බලන්න ඔබ හැම මොහොතකම ජීවත් වෙන්නේ නිට්ටයක. ඒ කියන්නේ මම වෙමි කියලා ගත්තනම් ඒකත් නිට්ටයක් නෙපින්නතුනේ.
මේ මම වෙමි මේ මෙතන ඉන්නේ මමයි කියලා ගත්තා නම් ඒක නිත්‍යයක්. මේ මම වෙමි මේ දකින්නේ මමයි කියලා ගත්තා නම් ඒක නිත්‍යයක්. ඒකට දුටුව පමණයි කියන්නේ. අන්න අනිත්‍යයි. දැන් ඒකත් දැන් පින්නතුනි කනට ඇහුණා. ඒකත් සංකල්ප වශයෙන් මොන්න දැන් මනසට හේතු වුණා. එතකොට කල්පනා කරනවා එහෙම දැන් අපි දන්නෝ සම්මාදිට්ඨිය. දැන් අපි දන්නෝ අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා. දන්නව පින්නතුනේ දැනගත්තට වැඩක් නෑ. තමා විසින් දැන අවබෝධ කළ යුතුයි. යථා අවබෝධ කළ යුතුයි. අනුන්ගේ ධමයක් හැටියට තමන්ගේ ජීවිතයේ කිසි දෙයක් තබා නොගත යුතුයි. තබා ගන්න දේ තමන්ගේ ධමයක් හැටියට තබා ගන්න. අනුන්ගේ ධමයක් හැටියට නෙමෙයි. දැන් පින්නතුන් දැනුවත් වෙච්ච දේවල්, ඉගෙන ගත්ත දේවල් කොච්චරද කියලා කිව්වොත් ස්වාමීන් වහන්සේ දැනෙන්න දේවල්. ඒ ඔක්කොම අර පොතේ මේ පොතේ වශයෙන් අපිට කියන්න පුළුවන් අපේ දැනුම ඒ වයින් ගත්තේ කියලා. ඒ ඔක්කොම දැනුම් වලට අයිතිය ඒ ධර්මය ඒ ප්‍රකාශනය කරන ලද කර්තෘවරයාට ඒකකයාට අයිති. ඔබට අයිති මොනවද? ඔබේ දෙයක් කියන්න. පොත්වල දේවල් නෙමෙයි මෙතන ඉඳලා අපි පැයක් කියන්න කියලා කියනවා කාට හරි ඔබේම දෙයක් කියන්න හැබැයි පොතේ දෙයක් කියන්න එපා කියන්නේ. නෙවෙයි තමයි තේරෙන්නේ තමන් හරිම හිස් කියලා. අනේ මගේම කියලා දෙයක් නෑ මේ තියෙන ඔක්කොම සංස්කාර වශයෙන් ගත්ත ඒකේනා මේකේනා ප්‍රත්‍ය කළ දීපු දේවල්. කනට ඇහිච්ච ඒවා ඇසට දැනෙච්ච ඒවා. මේකට කියන්නේ ඉන්ද්‍රිය ඥානය. ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන උත්තරමයට තියෙන ලෝකෝත්තර ඥානය. අන්න බුදුවරුන්ට රහතන් වහන්සේලාට මඟපල් ලබන ආර්ය උත්තමයන් වහන්සේලාට අනුන්ගේ දේවල් කියවන්න නැතුව තමන්ගේ දෙයක් කියන්න පුළුවන්. අන්න පින්නතුනේ විශිෂ්ටත්වය, ශ්‍රේෂ්ඨත්වය. හරි ගැඹුරු යෝග ගැන හිතන්න ඕන. ඒ පින්නතුනේ කාලය දැය වෙලා යනවා, කාලේ ඉක්ම යනවා. නමුත් එළි වෙනකන් හරි ධර්මයේ කියන්නට නම් අපිට හිතයි පින්වත් නන්ද අමරසේකර ඇතිනේ වෙනුවෙන් අමරසේකර මැතිතුමා වෙනුවෙන් දූදරු වෙනුවෙන් මේ නිවෙස් වල එළි වෙනකන් ධර්මයේ දේශනා කළත්, ප්‍රයක් ධර්ම දේශනා කළත් මදි කියන සත්‍ය අපි ඉන්නවා. ඒ වගේම දහම් ගෞරවය තියෙන, ධර්මයේ ශ්‍රද්ධාව තියෙන පිරිසක්. ස්වාමීන් වහන්සේ සැරෙන් බණ කිව්වත්, හිමින් බණ කිව්වත්, බැනලා බණ කිව්වත් තරහ නොවන, අමනාප නොවන පිරිසක්. අවිච්ඡ ප්‍රසාදයක් තියෙන, ගෞරවයක් තියෙන පිරිසක්. මේ ධර්මයේ කියන්න ලැබී වාසනාවක් පිනක්. එතකොට හිතන්න ගොඩක් දේවල් තියලා යන්න ඒවා අර ස්වාමීන් වහන්සේ හිතුවා වගේ Tamanට විවේක වේලාවකදී හිතන්න. එක්තරා බ්‍රාහ්මණයෙකුට ප්‍රශ්නයක් ඇති වුණා. රහත් භූමියටපත් වෙනවා කියලා යම් යම් අවස්ථාවල් වල ආරංචි පහළ වෙනවා. අද අතර දේශනෙන් රහත් භූමියටපත් වුණා. ආවල් භික්ෂුන් වහන්සේ රහත් භූමියටපත් වුණා. ආවල් උපාසක උපාසිකාවන් මේ මගපල නිවන් සාක්ෂාත් කරගත්තා කියලා ප්‍රකාශ අහන්න ලැබෙනවා. ඉතින් හරි ප්‍රශ්නයක් ඇති වුණා. මේක ගැඹුරෙන් තේරුම් ගන්න විදියක් අහගෙන කල්පනා කරගෙන ප්‍රශ්නයක් හදාගෙන බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨිත ගියා. එතුමා විමසන්නේ රහතන් වහන්සේලා කොහෙද වැඩ ඉන්නේ කියලා. බොහොම ලස්සන කතාවක් නෙමෙයි. බොහොම ලස්සන කතාවක් ඒක. රහතන් වහන්සේලා කොහෙද වැඩ ඉන්නේ කියලා තමයි අහන්නේ. ඒකට හොඳ උත්තරයක් ලබා දෙන්න. මෙන්න මේ වගේම පොල් තෙල් පහන පත් වෙනවා. මේ වගේම පොල් තෙල් පහනක් පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ එදා ජීවමාන කාලෙදී ඒ ස්ථානෙත් මේ වගේම පත් වෙනවා. හොඳට බලා ගන්න දෙන්න. දැන් මේ තරම් අහන්නේ මොකද? රහතුන් වැඩ ඉන්නේ කොහෙද කියලා. දැන් ඔබෙන් අහුවොත් එහෙම ඔය රහතුන් වැඩ ඉන්නේ කියන්නේ ඔය රහත් වෙච්ච අය අතන ඉන්නවා කියන, මෙතන ඉන්නවා කියන, අරේ ඉන්නවා කියන, මෙහි ඉන්නවා කියන ඕවත් එක ගැටෙන්න එපා පිළිතුරු. සමහර අය රැවටීමෙන් කියන අය ඉන්නවා, සමහර ඒවා මුලාවෙන් කියන ඒවා ඉන්නවා, සමහර අය හිතාමතා ප්‍රතිලාභයට කියන වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ගැටෙන්න එපා.
එහෙම ගැටුනොත් අපේ කාලය තමයි විනාශ වෙන්නේ. අපි හොයන කාලෙත් එහෙම දේවල් තිබුණා. අපි ගිහිල්ලා අහනවා යමක් ගන්න දෙයක් නැත්නම් අපි හොඳ තැනක් වාගෙන යනවා දෙන්න. ඉතින් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ විමසන්නේ රහතුන් කොහෙද වැඩ ඉන්නේ කියලා. බුදුවරු උත්තර දෙන්නේ අපි වගේ නෙමෙයි පින්නතුනේ බොහොම ගැඹුරින්. බුදුරජාණන් වහන්සේ කරන්නේ මෙන්න මේ පහන නිවනවා. දැන් බලන්න මේ දැල්ලක් පත්තු වෙනවා මේකේ. මම මේ පහන නිවනවා පින්නතුනේ මේ මතින් නිවුවා. ඔය වගේම නිවුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පහන් දැල්ල ගියේ කොහාටද? දැන් මමත් අහනවා ඔබින් මේ ප්‍රශ්නේ. මේ පහන් දැල්ල කොහෙද ගියේ? දැන් ඉතින් එයා කල්පනා කරනවා. ඔබටත් කල්පනා කරන්න වෙයි. හොඳට දැන ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. නුවණින් දකින්න ඕන හරියට. ඊට පස්සේ මෙයාට ඉතින් මේක හිතා ගන්න බෑ. නමුත් කල්පනා කරනවා. කල්පනා කරන් ඉඳ දීලා කිව්වා. මේක ඔබත් ගැඹුරින් හිතා බලන්න. උත්තරයක් අපි මතක් කරලා යන්න. නමුත් මේ උත්තරේ නිවැරදිද කියලා බලන්න ඔබ විමසා බලන්න ඕන. මේ පහන් දැල්ල යම් තැනකට ගියාද අන්න එහි තමයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ කියලා දේශනා කළා. පින්නතුනේ මෙවැනි ධර්ම කරුණක් ලැබුණාම අපි සති මාස ගණන් මේ ධර්ම කරුණේ අරුත මොකද්ද? මේකේ රසය මොකද්ද? මේ ධර්ම කරුණේ තියෙන දිග පළල ගැඹුර අර්ථය රසය බැලුවා. ඔබත් අන්න ඒ වගේ ධර්ම රසය වඩන්න. එවිට ඒක හුදු බුදුරජාණන් වහන්සේගේ දේශනයක් පමණක් වෙන්නේ නැතුව මටම ප්‍රත්‍යක්ෂ වූ දහමක් බවට පත් වෙනවා. අන්න බුදු කෙනෙක් අනුශාසනා කරපු විදිය. තමන්ටම ප්‍රත්‍යක්ෂ වූ දහමක් හැටියට වැටහෙන දේ ගන්න. ඒක බුදු කෙනෙක් කිව්වා පමණින් ගන්න එපා. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කර පමණින් ගන්න එපා. තවත් දේශකේ කිව් පමණින් ගන්න එපා. මේක බලන්න. එහෙමනම් බලන්න පින්නතුනේ මොන තරම් ගැඹුරු කාරණයක්ද මොන තරම් සරල විදියට අපිට කියලා දුන්නාද කියලා. එහෙනම් රහත් සිතත් ඔන්න ඕකයි වෙන්නේ. අපේ මමත්වයේ සක්කාය දිට්ඨිය මේ පහන් දැල්ලක් වගේ තියෙනවා. මෙන්න මේක නිවින ගියාට පස්සේ ඔන්න යම් අවබෝධයකටපත් වෙනවා. ඒ කියන්නේ මේ පහන් දැල්ල නිවුණා වගේ අවබෝධයකටපත් වෙනවා. ඒ කියන්නේ පින්නතුනේ නිවුණා. මේ පහනක් නිවුණා ඒ වගේම සිතත් නිවීමටපත් වෙනවා. ගිනි ගන්න එකෙන් තොර වෙනවා. ඊළඟට රහත් සිත මොන වගේද? මෙන්න මේ නිවුණු පහන් දැල්ල වගේ. රහත් සිත හැඩයකින් පෙන්වන්න බෑ. වර්ණයකින් පෙන්වන්න බෑ. ආකාරයකින් පෙන්වන්න බෑ. අහවල් තැන තියනවා කියලා පෙන්වන්න බෑ. දැන් ඔබට මේ නිවුණු පහන් දැල්ල පෙන්වන්න පුළුවන්ද ඒ කිසිම ආකාරයකට? බෑ නේද? මෙන්න මෙවැනි ගැඹුරු ධර්මයක් තමයි පින්නතුනේ මේ අපෙන් සමුගත්ත පින්බර අම්මා තේරුම් ගනිමින් වටහා ගනිමින් අන් අයට ධර්මයේ බෙදා හදා දෙන්න කටයුතු කරමින් සත්භාවයෙන් යුක්තව මේ නිවසේ ජීවත් වෙනවා. මේ නිවසේ ජීවත් වෙනවා. ඒ පින්බර අම්මා බොහොම ගැඹුරු ධර්ම කරුණු ජීවිතේ වටහාගෙන අවබෝධයෙන් ජීවත් වෙනවා. ඒ නිසා ඒකාන්ත වශයෙන්ම සසර සපවත් වාසනාවන්ත වේවා කියලා අපි නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. මොකද අපට කරන ලද ධර්මය වෙනුවෙන් කරන ලද දරුවන් වෙනුවෙන් කරන ලද ඒ ස්වාමීන් වහන්සේ එයා තුමන්ට කරන ලද ඒ සියලුම මෙහෙවර අපරිමිතයි ආදර්ශමත් පින්වන්තයි. එනිසා මේ දහම් කුසල බලය පින්වත් නන්දා අමරසේකර පින්වත් මැතිණියට මාතාවට තමන්ගේ අම්මාට තමන්ගේ ඥාතිවරයාට වශයෙන් කල්පනා කරගෙන පින්වත් මැතිතුමා තම ස්වාමි දියණියට වශයෙන් කල්පනා කරගෙන සසරින් නම් ඒකාන්ත වශයෙන්ම සපයක්ම වේවා ප්‍රාර්ථනීය බෝධියෙන් පරිපූර්ණ වූ නිදුක් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ ධර්මානුශාසනාව පින් පඳුරක් වේවා කියලා සාදුනා. ඒ වගේ මෙම මැතිණිය හැදු වැඩු මව්පියන්ට, ඒ වගේ මැතිතුමාගේ මව්පියන්ට අප නමින් මිය පරලෝ යන්න දෙදුණු යම්තා ඥාතීන් වේද. පින් බලාපොරොත්තු වන
ඒ යම්තා ඥාතීන් වේද ඒ හැමදෙනා මේ පින් සතුටෙන් අනුමෝදන් වේවා සපවත් වේවා සසර යහපත් උප්පත්ති භාවයන් ලබත්වා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා මේ පින් පඳුරක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පින් අනුමෝදන් කරමු ප්‍රාර්ථනාව. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉෂ්ඨකාමී දෙවියෝ ධර්ම ශ්‍රවණය කරපු දෙවියෝ මේ නිවෙස් වලට අධිකෘතෝ දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ නිවෙස් වලට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙත්වා ධර්මයෙන් ලැබලේවා. සියලු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු දියුණු පමුණු වේවා. ධර්ම අවබෝධයන් දියුණු කර ගැනීමට ධම්මග වඩා ගැනීම සඳහා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේද දේවාශිර්වාදය වේවා. සිතන කතන සියලු යහපත් අරමුණු බලාපොරොත්තුන් සබල සිද්ධ වේවා ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඉෂ්ඨකාමී සම්බුද්ධ ශාසනය ලෝකේ ආරක්ෂා කරන දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු තං සදාති. ධර්ම ශ්‍රවණය කරන ලද පින්වත් ළමස්සේකන් කර්තුමා ප්‍රදාන දූ දරුවන් ඇතුළු ඒ මුණුපුරු මිනිපිරියන් ඇතුළු දුවා දරුවන් ඇතුළු හැම දෙනාගේ මේ සහයෝගයෙන් තමන් මාතාව වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමට සතුටු සිටින් කරන ලද මේ පින් බලය මේ පින්නතුන් වශයෙන් මෙලොව වශයෙන්ම ලැබේවා. ආයුරාරෝග්‍ය සප වර්ධනය වේවා. සියලු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. දහම් මඟ නොවදුව වඩන්නට දහම ජීවිතයේ සමගාමීව එකතු කරගන්නට අදිෂ්ඨානය කෙරෙත්වා කියලා අප පුණ්‍යානුමෝදනා කරනවා. හැම දිනාගේම ජීවිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවත්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණ සුඛං වේවා සුඛී